එහෙනම් අත උස්සන්න ඕන. ගොඩක් ස්තුතියි. සමදනාම සහභාගී පිළිබඳ ස්තුතිවන්ත වෙන අතර අපේ පළාත් අධ්‍යක්ෂතුමා ඒ වගේම අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් කැනඩා සිටින නිලධාරීන් මේ පහසුකම් සැලසපු සියලු දෙනාටත් පැමිණ සිටින සියලු දෙනාටත් සම්බන්ධ වෙන සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම කරුණු දෙක තුනක් ගැන තමයි කතා කරන්නේ. අපි අදහස් කරේ පළාත් මට්ටමින් විශේෂයෙන් අපි මේ අපිට ලැබිලා තියෙන අභියෝගات එක්කලා කොහොමද අපි වැඩ කරන්නේ කියන එක ගැන තමයි කතා කරන්නේ. ඊට ඉස්සෙල්ලා ඔබ සියලු දෙනා මේ දරුවන් වෙනුවෙන් අපොස උසස් පෙළ විභාගය විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය ගම්පහ කලාපයේ විනුවන්ගොඩ කලාපය ඒ වගේම ජායල ඒකල කඳාන ඒ වගේම කැලණියේ කලාපයේ උඩපැත්ත ඊටම අවිනිශ්චිත තත්ත්වයකින් තමයි පටන් ගත්තේ. නිසා ඔබ සියලු දෙනාට අපි රජය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ වෙනුවෙන් ඒ වගේම දරුවන් වෙනුවෙන් මේ කරපු කැපකිරීමට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ සියලු දෙනා වෙනුවෙන් මම. ඒ නිසා අපි දන්නවා අධ්‍යාපනය කියන එක කොයිතරම් වටිනවද කියන එක. ඔබ අපි කවුරුත් පාසල් ගිහිල්ලා තමයි අධ්‍යාපනයක් ලැබලා අපි තුලින් මොන හරි දෙයක් විද්‍යාමාන වෙනවා නම් අපේ හොඳ අපේ නරක අපේ හැසිරෙන විලාසය ඒ සියලුම දේවල් රඳාපවතිලා තියෙන්නේ අපිට ලැබිච්ච අධ්‍යාපනය සහ අපි ඒ ලැබිච්ච අධ්‍යාපන අවස්ථාවලින් අපි කොයිතරම් දුරට ඒව ප්‍රයෝජනෙ ගත්තද කියන එක අනුව තමයි අපි කටයුතු කරන්න කියන එක තමයි මගේ විශ්වාසය. ඒ නිසාම අපි කල්පනා කරන්න ඕනේ අපි පුංචි කාලේ අපි හැමදෙනාම පාසල් ගියා. පොඩි හරි විවේකයක් හම්බුනොත් අපි බලන්නේ අම්මගෙන් තාත්තගෙන් පොඩ්ඩක් ඈත් වෙලා සෙල්ලම් කරන්න බලන්නේ නේද? මටත් මතක් වෙනවා පන්තියේ ගුරුවරයෙක් ආප නැති ගමන් මොකද අපි කරන්නේ? අපි කරන්නේ කොහොම හරි අර පොල් පිටක් තියලා එක්ක ක්‍රිකට් ගහන්නේ එහෙම නැත්නම් පොඩි රස්තිය අඩුවක් ගන්න තමයි බලන්නේ නේ. ඒ නිසා එහෙම තමයි කැම්පස් එකේ ලෙක්චර් එකක් කට් වෙනකොට හරිම සන්තෝෂයක් දැනෙනවා. මොකද මේ එතකොට තේරෙන්නේ නැහැ නේ වැඩේ කොහොමද කියන එක. වැඩේ තේරෙන්නේ අපිට ළමයි ලපටි හම්බෙලා අපිට අතමිට ඕන වෙනකොට තමයි ඒව මතක් වෙන්නේ. ඒ නිසා මේ කරුණ මතක් කරගත්තොත් අපිට හිතෙනවා අපේ කැපවීම අපි වෙන්න ඕනේ දරුවන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දෙන්න කියන එක තමයි මම මුලින්ම කියන්නේ. ඒ නිසාම තමයි කතා කරන්න තීරණය කරේ පළමුවෙන්ම බස්නාහිර පළාතේ දෙවනුවට ගම්පහ දිස්ත්‍රික්කයේ. මොකද එකපාරට කතා කරන්න අමාරුයි. මේ ගම්පහ දිස්ත්‍රික්කය ගත්තොත් එහෙම කොළඹ දිස්ත්‍රික්කයට වැඩිය පාසල් තියෙනවා. මෙතන පාසල් 536ක් තියෙනවා. ඉස්සෙල්ලාගේ තුනේ 402යි. එතකොට සංඛ්‍යාත්මකව ගත්තොත් ගොඩක් තියෙනවා. කලාප තියෙනවා ගම්පහ කලාපේ තියෙන කොස්තාස අත්තනගල්ල දොම්පේ ගම්පහ. මෙතන තියෙනවා අපොස සාමාන්‍ය පෙළ දරුවෝ ඉන්නවා 8332ක්. ඔක්කොම ළමයි ඉන්නවා 1,01,308ක් ඉන්නවා. පාසල් 145ක් තියෙනවා. කැලණිය කලාපයේ බියගම කැලණිය මහර වත්තල පාසල් 115යි. සිසුන් 95,104යි. ගුරුවරු සංඛ්‍යාව 4,064යි. සාමාන්‍ය පෙළ සිසුන් වර්තමානයේ 7,814යි. මිනුවන්ගොඩ දිවුලපිටිය මීරිගම මිනුවන්ගොඩ පාසල් 159යි. දරුවෝ 72,723යි. ගුරුවරු ඉන්නවා 3,439ක්. දරුවෝ ඉන්නවා 5,761ක්. ඊට පස්සේ මීගමුව ජායල කටාන මීගමුව 117යි පාසල් 79,047යි. එතකොට 3,570යි ගුරු මහත්මීන්. ඒ වගේම දරුවෝ ඉන්නවා 6,698ක්. සම්පූර්ණ මේ ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 536යි. දරුවෝ 3,48,182යි. අපේ ගුරු මෑණිවරුන් පියවරුන් 15,742යි. දරුවන් 28,605යි. ඉතින් ඔබ සීල දෙනා ඔබ මම මටත් පොඩි අවස්ථාවක් හම්බෙලා තියෙනවා මේ ජීවිතේ එක පරිච්ඡේදයක දවස් ගානක් දැන් ඇවිල්ලා ඉන්නවා මෙතෙන්ට මේ චාරිකාවේ
එක සම්දිස්ථානයක් මම හිතා සතුටින් තමයි කටයුතු කරන්නේ. මොකද අධ්‍යාපනය හා සම්බන්ධ වෙලා අධ්‍යාපනය ලැබපු කෙනෙක් විදිහට මේ වගේ අවස්ථාවක් ලැබෙන එක ඉතාම විරලයි. ඒ නිසා ඒ අවස්ථාවේ මට පුළුවන් උපරිම දේ ඔබ සියලු දෙනාත් එක්කහුවලා කරන්න තමයි මගේ බලාපොරොත්තුව. කැපවීම මොකක් හරි හොඳ දෙයක් කරන්න පුළුවන් නම් ඒක හොඳයි. මම කියන්නේ මේ පෙර දේවා නරකයි කියලා. මොනවා හරි දෙයක් යම් සිද්ධියකින් අපි දකිනවා නම් මේ දේ හොඳයි කියලා ඒ දේ කරන්න කියන එක තමයි තියෙන්නේ. ඒ නිසා අභියෝගයක් ඇවිල්ලා තිනවා, අවස්ථාවක් ඇවිල්ලා තිනවා යම් කිසි දායකත්වයක් ලබා දෙන්න. ඒ සඳහා ඔබත් එක්ක එක්කහුවලා මේක කතා කරන්න තමයි මම අද අදහස් කරේ. ඒකෙන් අදහස් කරන්නේ පළවෙනිටම අපිට තියෙන අභියෝගය තමයි මේ අඛණ්ඩව අධ්‍යාපනය ලබා දීම සඳහා මේ කොවිඩ් එක අපිට ජීවත් වෙන්න වෙනවා. මේ වසංගතයත් එක්ක ඒ නිසා අපි මේ සමාජයට දරුවෝ ටික ආරක්ෂා කරලා ඒ දරුවන් එක්ක අධ්‍යාපනය ලබා දීම වගකීම අභියෝගය අපි එක්ක වුණත් අපිට කරන්න පුළුවන් කියන එකක් බොහෝ කාලේ ඔප්පු කරලා පෙන්නනවා. විනයක් තියෙනවා නම් කැපවීමක් තියෙනවා නම් හැමදෙනාම තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා නම් එක දරුවෙක්ටවත් මේ රෝගී වෙන්නේ නැතුව ඒකෙන් සමාජයට අපේ වගකීම ඉෂ්ට ගන්න පුළුවන් කියන යම්සි ශක්තියක් අපිට ලැබුණා. ඒ නිසා ඊළඟ අභියෝගය තමයි පාසල් පටන් ගැනීම. ඊට පස්සේ අපි කල්පනා කරා අපස සාමාන්‍ය පෙළ විභාගය කොහොමද පාත්තන්නේ කියන එක කල්පනා කරන්න. ඒ නිසා විභාග කොමසාරිස්තුමා සහතිකයක් දුන්නා. එතුමා සූදානම් කියලා විභාගය ජනවාරි මාස 18 වෙනිදා සමුදා ඉඳලා දවස් 9ක් ඉරිදා හැර 27 වෙනිදා වෙනකන් තියන්න. ඒ නිසා ලොකු කැපවීමක් කරන්න වෙනවා. මේකෙදී අපි බලන්න ඕනේ පළමුවෙන්ම මේ දරුවා විභාගයට සූදානම්ද කියන එක. ඒ කියන්නේ අපේ කාර්යය අපි කියලා තියනවද කරලා තියනවද කියන එක විශේෂ නිර්දේශය ආවරණය කරලා තියනවද කියන එක. ඒ සඳහා යම්කිසි තක්සේරුවක් ගන්න අපි කලාප අධ්‍යක්ෂවරුන් කොට්ටාස අධ්‍යක්ෂ මහත්මීන් මෙතනට ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ ඔබ සියලු දෙනාගේ සහයෝගයෙන් දත් එක්කහු කරලා තිනවා මේ ශ්‍රේණි වල දරුවෝ විෂය ආවරණය කරලා තියෙන කොච්චරද කියන එක. ඒ සඳහා ඉස්සෙල්ලා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආපු යෝජනා ටික අපි ගත්තා. ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න තමයි අපි අධිෂ්ඨානය කරගන්නේ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා හැම දරුවෙක්ම දෙන්න ලබා ගන්න ඒගොල්ලන්ට මේ එක් විෂයන් මේ විෂයන් 54ක් තියෙනවා. විෂයන් 54 ඒගොල්ලන්ට ආවරණය වෙලා තියෙනවද කියලා. ඒක ආවරණය වෙලා නැත්නම් උදාහරණයක් විදිහට ගණිතය ගත්තොත් එහෙම ගණිතය මේ මාර්තු 13 වෙනිදා ඉඳලා 12 වෙනිදා ඉඳලා හරි 11 වෙනිදා ඉඳලා හරි අද දක්වා නොයෙකුත් අවහිරතා මැදේ තමයි කරන්නේ. ඒකෙන් කොයිතරම් දුරට ප්‍රමාණයක් විෂය නිර්දේශ එක විෂයෙන් ආවරණය වෙලා තියෙනවද? ඒ ආවරණය වෙලා නැත්නම් ඒකේ මොන මාතෘකාවද මොන ඒකකයද කෙරෙන්නේ නැත්තේ කියන එක දරුවන්ගෙනුත් අපි අන්තර්ජාලය ඔස්සේ Google Sheet එකක අපි අප්ලෝඩ් කරනවා. අපේ හිමන්ත මහත්තයන් නම් ඒක පිළියෙල කරන්න කියලා තියෙන්නේ. ඊට අමතරව දැන් මට ලැබුණා කොළඹ දිස්ත්‍රික්කයෙන් හැම පාසලකම අප සාමාන්‍ය පෙළ දරුවන්ගේ කොයි විදිහට විෂය නිර්දේශ ආවරණය වුණේ කියන එක. නිසා ඔබ සියලු දෙනා සහයෝගය දෙයි මට විශේෂයෙන් මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුත්ත ඒ කියන්නේ අප සාමාන්‍ය පෙළට දරුවා සූදානම් කරන්නේ ජනවාරි මාසේ 18 වෙනිදා වෙනකොට මේ විභාග ශාලාවට යවන්න. එතකොට ඒක එක. දෙක තමයි මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඳලා ගොඩක් දරුවෝ එනවා කොළඹ දිස්ත්‍රික්කයකට. එතකොට ඒක තමයි මට දැනගන්න ලැබුණේ. අපස උසස් පෙළ නම් 2600 ගණන්ද කොහෙද ආවා මට මතක හැටියට. 2600 ගණන්ද කොහෙද ආවා මම මතකයි. ඒ වගේම එච්චරම සංඛ්‍යාවක් නැතුව ඒ සමහර විට නේ. ඊට වැඩිද? ඊට වැඩි. එහෙම වුණොත් එහෙම අපිට සිද්ධ වෙනවා ඕලෙවල් වැඩි. එහෙම වුණොත් අපි කල්පනා කරේ ලංකාව සමස්ත දිවයිනේම මේ තියෙන වාතාවරණයත් එක්ක මේ අත්දැකීමත් එක්ක අපි කල්පනා කරේ අපිට සිද්ධ වෙනවා ඒ පොලිස් වසන් තුල ඉන්න දරුවන්ට ඒ මධ්‍යස්ථාන ඒ තමන්ගේ ගෙදරට ළඟ විභාග ශාලාවක් මධ්‍යස්ථානයක් කරන්න. ඒ වගේම දිනපතා දෛනිකව ගත්තොත් එහෙම කොවිඩ් ආසාදිතයන් ගම්පහ දිස්ත්‍රික්කෙන් හම්බෙන සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කෙන් හම්බෙන සංඛ්‍යාව 100 ගණනට වැඩි. සමහරට 200 ගණන් 300 ගණන් තමයි හම්බෙන්නේ. මම හැමදාම දෛනිකව බලනොත් තාම ගම්පහ
කොළඹ ගත්තොත් මේ දිස්ත්‍රික්ක දෙකේ තමයි 100ට අධික ප්‍රමාණයක් 100කට එහා ප්‍රමාණයක් ආසාදිතව හම්බෙන්නේ. ඒ නිසා රජයේ ඉමහත් වේසක් දක්වනවා ආරක්ෂකංශ සෞඛ්‍යාංශ සමාජ ක්‍රියාකාරීන් රජය සෑහෙන මහන්සියක් ගන්නවා මේක ව්‍යාප්තිය වළක්වන්න. ඒ නිසා ඔබ ඒකත් අපි සිහිය තබාගෙන මේ දරුවන්ගේ සූදානම කොහොමද කියලා බලලා යෝජනාවක් විශේෂයෙන් අපි කැමති තමයි මේ දරුවන්ව පාසලට ගෙනහල්ලා පන්ති කාමරේ තියලා මේ දරුවන්ගේ අඩුපාඩු ටික හරිගස්සලා අනිවාර්යයෙන්ම ජනවාරි මාසේ 10 වෙනිදා වෙනකොට ඒ දරුවන්ගේ විෂය නිර්දේශ මේ ආවරණය කළ දෙන්න තමයි කල්පනාව. ජනවාරි 10 කියන්නේ ගොඩක් කල් වැඩි, පරක්කු වැඩි. නමුත් අඩුම ගානේ අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඊට කලින් මේක අවසන් කරන්න මම හිතන්නේ එක පාසල් මට්ටමින් අපිට මේ තොරතුරු ටික සපයන්න අපි ඔබ සියලු දෙනාගෙන් ඉල්ලනවා. ඊට පස්සේ අපි කල්පනා කරන්න ඕනේ මේ පාසල් සඳහා කලාප අධ්‍යක්ෂවරුන්, ඒ වගේම කොට්ටාස අධ්‍යක්ෂවරුන්, ඒ වගේම අපේ ඔබ විදුහල්පතිවරුන්, විදුහල්පතිතුමියන් ඔබ සියලු දෙනා මේ කටයුත්තේදී ඒ දරුවන් පාසලට ගෙන්න ගන්නකොට සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරගන්න පුළුවන්ද කියන එක අපි කියනවට ඔබට මොනවද තියෙන අපහසුතාව? ඒ කියන්නේ අපි විස බීජ හරණය සඳහා කටයුතු කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඩෙන්ගු උවදක සඳහා ඒකේ මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද? වෙන සෞඛ්‍යමය ප්‍රශ්නයක් තියෙනවද? දරුවා පාසලට ආවට පස්සේ මේ කාලය තුල ගෙදරින් එන නිරෝගී දරුවා ලෙඩෙක් නොවි ගෙදරින් නැවත ආපසු යන්න. ඒ වගේම නිරෝගීව ආපු ළමයා කොවිඩ් අරගෙන නැතුව ගෙදරට යන්න. අන්න ඒ වගේ දෙයක් තමයි අපිට තියෙන අභියෝගය. එතෙන්දී දරුවා ඇවිල්ලා මේ කාර්ය කරගෙන යනවා මිසක් සෙල්ලම් කරලා පයි දීලා මේ චම්බුඩු කරලා නෙමෙයි එන්නේ. මේ වැඩේ කරගෙන යන තමයි එන්නේ. ඒ සඳහා ගොඩක් මහන්සි වෙන්න වෙනවා, කැපකිරීමක් වෙන්න වෙනවා. දුරස්ථභාවය තියාගන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැති වෙයි. පන්ති ළමයි විතරක් ආවොත් මාසයක් හෝ එකමාරක් ඊට පස්සේ මේ ළමයින්ට අත්හෝදනේවා තියනවද? ඒවා සුස්නත්ත බලනේවා තියනවද? හදිස්සියෙක්වත් කොවිඩ් පිළිබඳ මොකක් හරි සැකයක් වුණොත් මේගොල්ලෝ බීදියටපත් වෙන්නේ නැතුව, කලබලකටපත් වෙන්නේ නැතුව, සමාජයේ කතිකාවක් ඇති කරන්නේ නැතුව, විශේෂයෙන් මාධ්‍යයට උඩගිඩි දෙන්නේ නැතුව මේ වැඩේ කරගන්න පුළුවන්ද කියන කැපවීම ඔබ සියලු දෙනාගෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට මේ කාරණා දෙක තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි කොහොමද මේ දුරස්ත එහෙම නැත්නම් ගුරුගෙදර ඒවයි අඩුපාඩු මොනවා හරි තියනවද? එහෙම නැත්නම් අපිට LMS සහ අර virtual classroom එකක් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි ඒ ගොඩක් දුෂ්කර කියන්නේ ඒ ওই පළාත් වල තියෙනවනේ ගොඩක් පහසුකම් අඩු පාසල් තියෙනවනේ ඒ පන්ති කාමර. අන්න ඒ දරුවන්ට කොහොමද කරන්න කියන එක ඔබගෙන් තමයි අපිට දැනගන්න පුළුවන්. නැතුව අපි තීරණය කරන්න ඕනේ. අපි මේ පළාත් අධ්‍යක්ෂකත්, කලාප අධ්‍යක්ෂකත්, කොට්ටාස අධ්‍යක්ෂකත් ඒ වෙලේ නිලධාරීත් මමවත් නෙවෙයි, ඔබත් නෙමෙයි. ඔබගේ ඉන්නේ ඒ ශ්‍රේණි භාර ගුරුවරු, ඒ වගේ පන්ති භාර ගුරුවරු තමයි. ඒගොල්ලන්ගේ තමයි ළමයි. අපේ ළමයි තමයි. එනකොට ඒගොල්ලන්ගේ තමයි සමීප ළමයි. නමුත් අපි ඇවිල්ලා අර තියනනේ පළවෙනි රින් එකෙත් නෙවෙයි, දෙවෙනි රින් එකෙත් නෙවෙයි, තුන්වෙනි රින් එකෙත් නෙවෙයිනේ. ඒගොල්ලන්ගේ ආශ්‍රිතය තමයි ඒ අම්මලා තාත්තලා තමයි පාසලට ආපුවන් පස්සේ ඒ ගුරුවරයා නැත්තම් ගුරුතුමිය. එතකොට ඕගොල්ලෝ වඩාත් ඒගොල්ලන්ට සමීපයි, සංවේදී. ඒගොල්ලෝ දන්නවා 30ක් හෝ 35ක් හෝ 40ක් ඒ දරුවොත් එක තමයි 45ක් මුගක් වෙලාවට කටයුතු කරන්නේ. ඒතර මේ 45 දරුවොත් එක්කලා මේ කටයුතු කරන්න තොරතුරු ටික තමයි අපිට ඕනේ. ඔන්න ටික තමයි මට කියන්න තියෙන්නේ. අපි දන්නවා මේ කටයුත්තේදී අපි වඩාත් කැමති වුණාට ඔබගෙන් අදහස් ලබා ගන්න. අද ඒක ටිකක් අසීරුයි. අපි කතා කරන එක අහගෙන ඉඳලා යන්න තමයි වෙන්නේ. නමුත් ඔබට අවස්ථාවක් තියෙනවා ඕනම දෙයකට මේ කටයුතු උතර එකක් නෙමෙයි. විදුහල්පති පුරෝණියේ වේ, ඊට පස්සේ පාසල් වර්ගීකරණය කරන්නේ වේ, පාසල් වල අඩුපාඩුකම් තියෙනවා නම් විෂය නිර්දේශය කොහොමද වෙන්න ඕනේ? ඒ වගේම වෙනත් අඩුපාඩු තියෙනවා නම් අපේ පැත්තෙන් අන්න ඒවත් লীලා දෙන්න මේක අවස්ථාවක් කරගන්න අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී අනිවාර්යයෙන්ම පන්ති කාමරයට ඇවිල්ලා පාසල් වලට අපි ඇවිල්ලා ඊට පස්සේ මේ පාසලේ දරුවා පන්තියේදී ඒ වැඩ කටයුතු කරනවාද කියන එක ප්‍රායෝගිකව බලන්න අමාරු නිසා අපි එනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ තාක්ෂණය ඔස්සේ කියන්නේ විශේෂයෙන්ම ඩේටාබේස් Google වලින් පැය ඒක අප්ඩේට් කරන්න පාසලේ කාලය තුලදී 7:00 1:00 ඒ කාලය තුලදී දරුවා පන්ති ඉගෙන ගත්තද නැද්ද කියලා
පන්තියේ දරුවටම පුළුවන් ඒක මේ ඇතුළත් කරලා ඒ தත්ත්වය මුළු ලංකාව පුරා ප්‍රසිද්ධ කරන්න අපේ පාසලේ වෙබ්සයිට් එකේ එහෙම නැත්නම් Facebook පිටුවේ අන්න ඒවා තමයි දාන්න ඕනේ. වෙන මේ වැඩකට නැති වල්පල් නෙමෙයි දාන්න ඕනේ. මේ පන්තියේ ඉන්න ටීචර් හොඳ ආදර්ශමත් පාඩ දීලා ඒ දරුවන් ගැන දවසින් දවස දරුවන්ගේ හොඳ වැඩ ලියලා අන්න ඒ වගේ වැඩසටහනක් තමයි අපි ඩෑෂ්බෝඩ් එක පාවිච්චි කරන්න ඕන කියන එක තමයි මගේ අදහස. මේක තමයි මට ඉදිරිපත් කරන්න තියෙන්නේ. प्रिंसिपल के कितने संबंध करना कितने बार සත්‍යම කින් සම්බන්ධ කරන්නේ අපි එක විද්‍යාපතිවරයෙක් සම්බන්ධ කරගන්න බලනවා මේ ඒකත් තමයි සාකච්ඡාවක් අපි එනවනේ शीलरत्न विद्यालय विद्यापति नहीं සාර ඉස්සලා කිව්ව එක හරි වටිනවා ඉස්සලා සාකච්ඡාවේදී අර ගුරුවරයා දෛනිකව කරන දේවල් අප්ලෝඩ් කරන්න මේ Google එකට හරි ඒක හොඳයි සර් ඒක හරි ඒක පොඩ්ඩක් ශක්තිමත් කරන්න ඕනේ උදා පාසල් වලට ඔය පහසුකම් එක දුන්නොත් හරි වටිනවා සර් අවදි ගන්න පුළුවන් ඕනනේ එහෙම තමයි මොරටුව කරේ මම කොහෙ ගියත් ඔක්කොම තියෙනවා. එහෙම නැත්තම් මේක හැමදාම මේ ජනාධිපති කාර්යාලයට කොහෙ ගියත් මේක අතේ තියාගෙන තමයි යන්නේ. මේ ටයිම් ටේබල් එකත් අතේ තියාගෙන මුළු ලංකාවේ 2648ෙම කොහෙද මොන සබ්ජෙක්ට් එකට කීයක් ඉන්නවද ඒ ටික තියාගෙන තමයි යන්නේ ඔය හැමතැනම. එහෙම කරාම ලේසි වැඩි. දැන් කරලා කරන්න පුළුවන් නම් පාසල් පද්ධතියට එහෙම නැතුව මේක දුවන්න බෑ සර්. යන්න ඕනේ ටෙක්නොලොජි බේස් ඩේටා බේස් තමයි යන්නේ. සියලුම ගුරු ඒ සංස්කෘතිය තමයි අපි හදන්න ඕනේ. ටික ටික හැදේ. දැන් කොහොම හරි මේ ෆෝන් එකේ තියෙනවා මේ ජාතික පාසල් 373 හැම ශ්‍රේණියකම ළමයි කීයක් ඉන්නවද ඒ මේකේ තියෙනවා. Dan yang nanti bang, kenal. पेना है ने पेना है ने මම කතා කරලා ඔයාගේ පණිවිඩය අපි දෙමු රෙකෝඩ් වෙනවා රෙකෝඩ් වෙනවා මම වීඩියෝ කොහොම රෙකෝඩ් වෙනවා ආ රයිට් ඊට අමතරව වොයිස් රෙකෝඩ් එකක් තියෙනවා නීට් එකක් තියෙනවා අපි ඒක දාමු දෙමු කතාව නම් ඇහුණා වගේ නේද ඔව් මොකද මේ සමහර අය YouTube වගේ මේක අහන්න හිතන් ඉන්නවනේ ඒ වගේ පැස මේ කට්ටිය වැඩිනේ සමහර වල කියනවා කාන්තිය කියලා එහෙම ඔව් නේ මාර්ගයක් නේ Just in principle, but not here. Primary
Ada yang lapangan ya? Abi nang may kausap ka din. Oh, ilang. මම හිතන්නේ අපිට මේ තාක්ෂණික දුර්වලතාවයක් තියෙනවා අපේ නොනිස් මහත්මයාට සම්බන්ධ කරගන්න ඕන කියලා තිබුණ එක විදුහල්පතිවරයෙක් ඒ නිසා අපි දැනට මේ සාකච්ඡාව අවසන් කරමු. ඔබට ලැබෙයි මේකේ මම මෙසේජ් එකක් තිබ්බා මේ මම කියන එකට ඇහෙන්න දන්නේ නැවුණා නැහැ කියලා කියන්නේ. Tahun ini ada apa? Dari mana ini? Yung කාටවත් ඇහෙන්නේ නැද්ද තාම? ඇහෙන්නේ නැද්ද තාම කාටවත්? අත උස්සන්න ගන්න ඇහෙන කට්ටිය. හරි. අපි සමාව වෙන්න ඕනේ අපි අවසන් කරමු දැනට ගම්පහ අපිට ඕන කරලා තිබුණේ එක මේ විදුහල්පති තුමෙක් හෝ විදුහල්පතිතුමෙක් සම්බන්ධ කරගන්න යම්කිසි දෙයක් ලබා ගන්න පණිවිඩයක් ඔබලගේ පැත්තෙන්. නමුත් ඒක පොඩ්ඩක් අපහසු නිසා අපි දැනට අවසන් කරමු. මේ මූලික වශයෙන් කියන්න තියෙන පණිවිඩය තමයි නැවතත් කෙටියෙන්ම කිව්වොත් එහෙම අපි අපස සාමාන්‍යතල විභාගය ඒ දින යොදාගත් පරිදි ජනවාරි මාස කිරීම සඳහා විභාග අපේක්ෂක එහෙම නැත්නම් දරුවා මේකට සූදානම් කිරීම සහ ඒ සූදානම් කිරීමට මොකක්ද අපේ අවශ්‍යතාවය අපි කර යුත්තේ කියන එක අපිට ලැබෙන පණිවිඩය තමයි දරුවා පාසලට ගෙනහල්ලා මේ කටයුත්ත කරන්න පහසුකම් සපයන්න කියන එක. ඒ සඳහා තමයි අපි ඔබ සියලු දෙනා සම්බන්ධ කරගන්නේ. ඒ නිසා ගැටලුවක් කරගන්න එපා. මේක අහුන්නේ නැහැ කියන එක. මේකේ වොයිස් රෙකෝඩින් එකයි ඒ වගේම ටීවී රෙකෝඩින් එකයි මිනිත් එකයි තුනටම ලැබෙයි. මෙතන ඉන්න අපේ කලා අධ්‍යක්ෂවරුන් ඒ වගේම කොට්ටාස් අධ්‍යක්ෂවරුන් ඔබට මේ පණිවිඩය ලබා දෙයි. ගොඩක් ස්තුතියි සම්බන්ධ වුණාට. Apa kata orang pulang ni kan? Kamu kata orang pulang? Halo. Halo. Apa kata orang pulang ni apa sendiri? Bukan cuma kata orang. Halo.
Hello. Hello. Apa nih ya kata? ඒ වගේ යනවනේ අනිත් කට ලොග් වෙන කමන්නේ අපි ඊළඟ එකට යමු නේ කලුතරේ Cisco Webbox එකකින් තියෙනවා. Benar ya? Halo. Emang. Emang. Ini nih? Ini lekam tuh kata. Yang parat no gitu. Good afternoon madam. ඉස්සෙල්ලා අපි මේ සම්බන්ධ කරගන්න හැදුවේ දැන් අපි බැලුවේ මොනවා හරි අදහසක් තියෙනවද මනන්ට කියන්න දැන් කියන ඔක්කොම අහුණාද? මට සම්බන්ධ වෙන්න ලින්ක් එක මේ පොඩි කස්ලකට ගන්න බැරි කාලේ එහෙනම් අපි සිසිර මහත්තයාට කියන්න දැනුවත් කරන්න කියලා රෙකෝඩින් එකක් තියෙනවා මැඩම්. හොඳයි. ළමයි කීයක් විතර මේ O level වලට වාඩි වෙන්න ඉන්නවද? 284යි. ගම්පහ රත්නාවලින් 284යි. ඔව්. එතකොට මැඩම් මේ ඔක්කොම ඉන්නේ ගම්පහ අවටින්ද නැත්නම් ඈතින් එනවද? නෑ මේ ගම්පහ අවටිනුයි මේ අනිත් ගම්පහ දිස්ත්‍රික්කේ පිටායක් ඉන්නවා. ඉරිමුල පැත්තට කොරණෑගල වයින්දින් මේ පැත්තෙනොත් එනවා. ගම්පහ දිස්ත්‍රික්කේනොත් එනවා. දැන් එතකොට මේ දරුවන්ගේ විෂය නිර්දේශය ගත්තොත් මේ අපේ විෂයන් තියෙනවා මේ 50 ගණක් තියෙනවානේ. ඒක කොච්චරක් විතර මේ ආවරණය කරලා තියෙනවද විෂය නිර්දේශය මේ සාමාන්‍ය පෙළ? ඔව් 11 වසර. මෙහෙමයි දැන් අපි අනිත් පාසල් පද්ධතියේදී මේක ඇප්ලයි කරන්නද අපි විෂය නිර්දේශය ඉවර කළා අපි ටෙස්ට් එකේ නෑ. ඒක නිසා අපි ඉවර කළා දැන් අපි ඔන්ලයින් යන්නේ පේපර්ස් විතරයි ඩිස්කස් කරගෙන යන්නේ. ඔන්ලයින්. අපි දෙකේ අනිත් ඒවාත් එක්ක ඒක ඇප්ලයි කරන්න බෑනේ සෞඛ්‍ය පද්ධතියයි කෙලික නෑනේ. ඔව් ඒක තමයි දැන් අපි මේ කටයුත්ත කරන්නත් තියෙන්නේ මේ දැන් ඔය පේපර්ස් කරන ඒවා අනිත් පාසල් වලට විකාශනය කරන්න එහෙම අමාරුද? අපි ඉතින් අර ලින්ක් එක දීලා අපි එකදම මේ දෙන්නේ අවුලයි නම් පටන් ගන්න පේපර්ස් දෙක සාපේක්ෂව පාස් පේපර් මාටිස් ඔන්ලයින් කරලා හොඳටම ස්ටාර්ට් කරලා ඒක හොඳටම කරගෙන යනවා මම ඔක්කොම කරනවා. මටත් ලින්ක් එක එවන්නකො මමත් ආසයි බලන්න මම බැලුවේ මේ දැන් ඔය මේ පාසල් වල ඒවා අපිට පුළුවන් නම් හොඳ පාසල් වල ඇත්තටම අර මේ හුඟක් ඈත පළාත් වලත් ලින්ක් එක එහෙම දෙන්න පුළුවන් නම් මේ මගේ අදහසක් විතරයි මෙතන මම කායෙන්වත් අහන්න නැතුව මට හිතට ආපු අදහස් කිව්වේ මේ කැමති කෙනෙක් කැමති දරුවෙක් ඉන්නවා නම් එකක් පුළුවන් නේද? ඔව් අපි එහෙම ලින්ක් එක දෙන්න.
අපි අර සිලබස් ඉවර කරගත්ත අපි ටර්ම් කිව්වේ නෑ අන්තිමට අපි සිලබස් ඉවර කළා ඒක අනිවාර්ය දෙක දවස් වෙනකොට. හොඳයි. ඒක නිසා පාස් පේපර්ස් කරගෙන මොඩල් පේපර්ස් අපි පොල් දිනවා ඒව කරගෙන යනවා. හොඳයි. අපි උදව් කරන්නත් අනිත් ඒවාට අර කොරෝනා නිසා අපිට දුරු දෙකට අපි යන්න අවස්ථාව හම්බුනේ නැහැ අපේ ටීචර්ස් වලට කොච්චර සංඛ්‍යාවක්. ඒ මොකද අවස්ථාව හම්බුනේ නැත්තේ? ඉතින් ඔහෙට ඇවිල්ලා රෙකෝඩ් කරගන්න තියුණානේ නේද? අපරාධෙන් නේ. නෑ මං කිව්වේ දැන් ඔහෙට ඇවිල්ලා රෙකෝඩ් කරගන්න තියුණානේ නේ. නෑ මම මේ ඒක මම හිටියට අපේ අම්මා මේ කියන්නේ රාජ්‍ය අමාත්‍යාංශයෙන් තමයි කරන්නේ මට කොහොටම මේ මැදිහත් වෙන්න අමාරුයි. අපි උදව් කරන්න ඕනේ එකක් කරන්නත් මෙහෙම කරමු මැඩම්. දැන් මැඩම්ගේව රෙකෝඩ් කළාත් දැන් නැහැ තියෙන්නේ ඔන්ලයින් කරන්නේව නේද? අපි මේ රෙකෝඩ් කරේ නෑ මොකද රෙකෝඩ් කරේ නැත්නම් ළමයි ඔක්කොම සම්බන්ධ වෙනවා. ඒක නිසා ඉතින් අර රෙකෝඩ් කරලා ළමයි ඔක්කොම බලයිද නැද්ද දන්නේ නැහැ. අපි පාසලට ඉස්සරහ තිබ්බා රෙකෝඩ් කරේ නෑ අර ළමයි ලයිව් සම්බන්ධ වෙනවා කියලා ගත්තේ. හොඳයි. හරි. එහෙනම් ගොඩක් අපිට ලින්ක් එක එවන්නකෝ මට. හරි. එහෙනම් ගොඩක් ස්තුතියි. හොඳයි. ගොඩක් ස්තුතියි. අනාටින්න. සර්ණයි. තමයි ජාතික පාසල උදත් ඒගොල්ලෝ කොහොමද අවර්ණය කරනවා කතා කරන්න ඕනේ මේ ඊට පල්ලෙහාම කරන පාසල මොනවද කරන්නේ කියලා. අපි බලමු මගේ උත්සාහයත් ඉතින් ඇත්තටම හැමදේම ඉස්කෝලේ තමයි මාසයක්වත් ඕන තමයි. හරි ගැටලුවක් නෑ. දැන් මම දන්නවා මේ මේ හිතුවේ නෑ ඒ තරම්ම ඉස්සරහට ගිහිල්ලා කියලා ඔක්කොම ආවර්ණය කරලා කියලා මම හිතුවේ නෑ. මම හිතුවේ 50 විතර ඉස්කෝල මාතර ඔක්කොම ආවර්ණය කරන්නේ. උදාහරණයක් ගම්පහ ගත්තාම ගම්පහ හැම එකම 70%න් එහා සමස්තය ආවර්ණය කරලා කියලා තියෙනවා. නමුත් ඔය අතර තියෙනවා 50 60 40 ඒවා තියෙනවා. සමස්තය සාමාන්‍ය ගත්තාම 70%න් එහා. දැන් සර් මේ මගේ උත්සාහය තියෙන ඇත්තටම මේකේ ගොඩක් අරමුණු තියෙනවා මගේ. ගොඩක් අරමුණු කියලා තියෙන්නේ ඇත්තටම මම මේක අවස්ථාවක් කරගත්තේ මම හිතලා මේකම නෙමෙයි. මොකද මේ ඉදිරියට මේ වැඩ කටයුතු කරනවා නම් ඔය සියලු දෙනාත් එක්කම කතා කරන්න ඕනේ. ඒකට මේක තමයි ලොකුම අවස්ථාව මට ලැබිච්ච. මට කල්පනා වුණා මේ මම ප්‍රොනික්ස්ට කිව්වේ ඔක්කොම අපි ලංකාවම සම්බන්ධ කරගමු කියලා එකපාරට. ටිකක් අමාරුයි. මොකද මේකෙන් තමයි මේ අපිට මේ සංවාදය ඇති කරගන්න පුළුවන්. එතකොට මේ මම ඉස්සෙල්ලා ඉඳන්ම කල්පනා කර හිටියේ මුළු ලංකාවෙම ඉන්න විදුහල්පති ඉසුරුපායට ගේන්න. එතකොට හැම දිනම එක තලයේ ඉන්නේ. ඒක හැම දිනකටම අවස්ථාව දෙන කතා කරන්න. එතකොට මේක දවසක් ගත කරාම මොකද? දවස් දෙකක් ගත කරාම මොකද? මේකටනේ අපි ඉන්නේ. ඒ නිසා මේකට තමයි කාලය දෙන්න ඕනේ කියලා. දැන් මම මේ හිටියට මම මේ තව බදුල්ල යන්න ඕනේ ගී ගන්න. මේ ඔක්කොම ඇක්ටි කරගෙන මෙහෙම නැග්ග ගියා. ඒක මට එච්චර ගාණක් නෑ. අවුරුද්දක් ගියා මම මේ හැමදාම මේ සිකුරාදට අවුරුද්දක් ගියා සවුත් ඊස්ටර්න් එකේ ඉංග්‍රීසි ෆැකල්ටි එකට දාලා. අවුරුද්දක් ගියා. කවදාවත් නෑ රැට ගිහිල්ලා කෑම කන්න කඩයක් නෑ. උදේටත් නෑ. එහෙම තමයි. වතුර එකක්වත් ගන්න නැහැ. නමුත් මම හිතන්නේ බැචස් දෙක තුනක් මේක ඉංජිනේර ෆැකල්ටි වහන්නනේ ගියේ. ඒ කියන්නේ කිසිම හේතුවක් නැහැ. කවුරු හරි ලණුවක් දීලා ඕගොල්ලෝ වහන්න අපි එකක් පටන් ගන්නවා ඉන්න කියලා. මාස දෙකක් හිටියා පාරේ ළමයි. ඒව ලස්සන කතා. විදුහල්පති තාත්තලා මේ වෝට් ප්ලේස් එකේ මේකට නැගලා මට තර්ජනය කරනවා. ඉතින් තාත්තා විදුහල්පති. පුතා ඉංජිනේර ෆැකල්ටි සවුත් ඊස්ට්. මම කොච්චර ඉවසීමක් තියනවද? සුටුවට දැකලා ගහන්න යනවා. ඒ කියන්නේ මේ වැඩේ එතන හදනවා කියන එක. ඔව්. හරි. නෑ ඇත්තටම මැඩම් මේකේ අපිට මටත් හරි ලේසියි. මට හරිම ලේසියි. කලාපාද්‍යක්ෂලා ගෙනාවා. ඔබතුමීලාට ඊමේල් එකක් දැම්මා. එහෙම නෙමෙයි. දැන් මේ වගේ අපි මේක කරන්න යනකොට තව කණ්ඩායමක් ඉන්නවා
මේ ඉගෙනගත්තු නැති මේවා ලියලා කියනවා අපි මේ සූදානම් නැහැ අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ මොනවද කරන්නේ අපි කොහොමද විභාග තියන්නේ එහෙමනේ කියන්නේ ඇත්තටම ඒ නිසා හැම දිනකටම අවස්ථාව මේ අර අදහස තියෙන්නේ හැම දරුවටම යන්න ඕනේ පණිවිඩය අපි ඔයාගේ මෙසේජ් එක ගත්ත බොරුවට නෙමෙයි ඇත්තට කතා කිව්වොත් එහෙම කියන්න පුළුවන් දවසක් හරි